Welcome to Jayatissa Athoda Hetty YouTube channel. Hello, I welcome you all to my YouTube channel. අද දවසේදී අපි above කියන වචනය වාක්‍යයක යෙදෙන හැටි බලමු. A B O V E above. above කියන වචනය මුලින්ම අපි වාක්‍යයක යොදන්නේ ඉහළින්. එහෙම නැත්නම් උඩින් කියලා කියන්නේ. ඉහළ එහෙම නැත්නම් උඩ කියලා කියන්න අපි above කියන වචනය වාක්‍යවල යොදා ගන්නවා. අපි වෙනදා වගේ මේක වාක්‍යයක යොදාගෙන තේරුම් ගන්න උත්සාහ කරමු. ඔව් අපි බලමු උදාහරණයක් අරගෙන මුලින්ම කොහොමද above යෙදෙන්නේ කියලා. මේ බලන්න. One must have a roof above one's head. One must have a roof above one's head. මෙතන one කියන්නේ කෙනෙක් කියන්නේ. one කෙනෙකුට must have කියන්නේ තිබිය යුතුමයි කියලා කියන්නේ. one කෙනෙකුට must have තිබිය යුතුමයි a roof වහලක්. above කියන්නේ අපේ වචනය above ඉහළින් උඩින් one's head කෙනෙකුගේ ඉහට හිසට head කියන්නේ හිස one's head කියන්නේ කෙනෙකුගේ හිස. එතකොට මෙතන මේ one's කියන්නේ එක් කෙනෙකුගේ කියන්නේ. ඒතර one's head කෙනෙකුගේ හිසට above ඉහළින් a roof වහලක් must have කියන්නේ තිබෙ තියෙන සිංහලේ විදියට නෙමෙයි ඉංග්‍රීසියේදී වචන යෙදෙන්නේ මුලින්ම subject එක මෙතන subject එක තමයි කෙනෙකුට one ඊළඟට ක්‍රියාව තමයි must have තිබිය යුතුමයි right ඊළඟට a roof වහලක් above ඉහළින් උඩින් one said කෙනෙකුගේ හිසට උඩින්. ඔන්න ඒක තේරුම් ගන්න. දැන් අපි මේ වාක්‍යයට සවන් දෙමු විදේශීය ජාතිකයෙකුගේ කටහඬින්. One must have a roof above one's head. හොඳයි එන්න දැන් දෙවෙනි වාක්‍යයට. මේ බලන්න. අපි above කියන එක මෙහෙම යොදාගමු. Water reached above our knees. Water reached above our knees. ජලය. එන වතුර water reached කියන්නේ ළඟා වුණා. reach කියනවා ළඟා වෙනවට ඒකට ed එකතු වුනම reached ළඟා වුණා past tense එක හැදෙනවා. water reached above කියන්නේ උඩින් උඩට. our knees අපේ දණහිස් වලින් උඩට වතුර ළඟා වුණා. ඒ කියන්නේ අපි වතුර පාරක යනවා. යනකොට ටික ටික වතුර වැඩි වෙලා මට්ටම දණහිස් වලට උඩින් වතුර ළඟා වුණා. එතකොට අපි කියනවා water reached above our knees. වතුර අපේ දණහිස් වලින් උඩට ළඟා විය. ඒ තවත් එකක්. අපි ඒකටත් සවන් දෙමු. Water reached above our knees. ඔන්න ඊළඟ එක බලන්න. අපි මෙහෙම කිව්වොත් the sky above us was cloudy. The sky above us was cloudy. The sky කියන්නේ අහස. The sky අහස. above us අපට ඉහළින් තියෙන. the sky above us කියන එකේ තේරුම අපිට ඉහළින් තියෙන අහස was උනා cloudy වලාකුළු සහිත. cloud වලාකුළ cloudy කියන්නේ වලාකුළු සහිත කියන්නේ. එතකොට the sky above us was cloudy. අපිට ඉහළින් අහස වලාකුළු සහිත විය. The sky above us was cloudly. ඊළඟ එක බලමු තවත් උදාහරණයක්. ඒත් ඉහළින් උඩින් කියලා කියන්න. මේ බලන්න. There were only 3 names above yours on that page. බලන්න නැවතත් ඒක. There were only 3 names above yours on the page. ඒ කියන්නේ මොකද්ද? එම පිටුවේ on the page කියන්නේ එම පිටුවේ. ඔබේ නමට ඉහළින් above yours එහෙම නැත්නම් above your name. above your name. there were කියන්නේ තිබුණා. එකකට වැඩි සංඛ්‍යාවක් කොහේ හරි තිබුණා කියන්නේ there were යොදාගන්නේ. there were only 3 names. නම් 3ක් පමණක්. there were only 3 names above your name. ඔබේ නමට ඉහළින් on that page. ඒ පිටුවේ ඔබේ නමට ඉහළින් තිබුණේ නම් 3ක් පමණයි. එන අපි ඒකටත් සවන් දෙමු. There were only 3 names above yours on that page. ඔන්න බලන්න ඊළඟ එක දැන්.
මේ වාක්‍ය කියවන්න. She doesn't like anyone to rise above her. She doesn't like anyone to rise above her. මොකද්ද කියන්නේ? She ඇය doesn't like කැමති නැහැ. Likes කැමති, doesn't like කැමති නැහැ. She doesn't like anyone කිසිම කෙනෙකුට to rise ඉහළ යනවට above her ඇයට වඩා. ඒ කියන්නේ එතනත් above කියන්නේ ඉහළින් කියලා කියන්නේ ඉහළ. එහෙනම් අන් කිසිවෙකු ඇයට ඉහළින් යනවට ඇය කැමති නැත. She doesn't like anyone to rise above her. ඒ තවත් උදාහරණයක් above ඉහළ කියලා කියන්නේ. She doesn't like anyone to rise above her. දැන් අපි තවත් එක උදාහරණයක් ගමු. මේ බලන්න. Now study the examples given above. Now study the examples given above. දැන් ඉහතදී ඇති උදාහරණ අධ්‍යයනය කරන්න. දැන් ඉහතදී ඇති උදාහරණ අධ්‍යයනය කරන්න. Now study the examples given above. දැන් now study කියන අධ්‍යයනය කරන්න the examples උදාහරණ given above ඉහත දී ඇති. ඔන්න එතකොට above යෙදෙන එක අවස්ථාවක් ගත්තේ මොකද්ද? ඉහළ ඉහළින් කියන අදහස් දෙන්න අපි above කියලා යොදා ගන්නවා. Now study the examples given above. හොඳයි. අපි බලමු ඊළඟ උදාහරණය. දැන් අපි යම්කිසි කෙනෙකුගේ වයසින් ඉහළ බවක් ඒ වගේම තනතුරෙන් ඉහළ බවක් කියද්දී මේ above කියන නිපාත පදයේ යෙදෙන තව අවස්ථාවක් තමයි තනතුරෙන් හෝ වයසින් ඉහළ බවක් කියන්නේ. දැන් අපි වයසවල් ගැන කතා කරේ එයා වයසෙන් වැඩි ඉහළයි. එහෙම නැත්නම් තනතුරෙන් කෙනෙක් තව කෙනෙකුට වඩා ඉහළ තත්වයක ඉන්න බවක් කියද්දිත් above යොදා ගන්නවා. මේ බලන්න උදාහරණය. He is above me in rank. He is above me in rank. ඔහු තනතුරෙන් එහෙම නැත්නම් තත්වයෙන් මට වඩා ඉහළින් සිටී. He is above me in rank. ඔහු මට වඩා තත්වයෙන් වයසෙන් ඉහළින් සිටී. ඒකක්. එතකොට ඔහු he is ඉන්නවා above ඉහළින්. me මට වඩා. in rank තත්වයෙන් තනතුරෙන්. rank කියනවා තනතුරකට තත්වයකට. He is above me in rank. ඒ වගේ බලන්න තවත් උදාහරණයක්. He is the officer above Mr. Silva. He is the officer above Mr. Silva. සිල්වා මහත්මයාට වඩා ඉහළින් සිටින නිලධාරියා ඔහුයි. He ඔහු is වෙනවා the officer කියන්නේ නිලධාරියා above Mr. Silva. සිල්වා මහත්තයාට වඩා ඉහළින් සිටින නිලධාරියා ඔහුය. He is the officer above Mr. Silva. ඒ තවත් උදාහරණයක්. He is the officer above Mr. Silva. මෙන්න බලන්න තවත් අවස්ථාවක් අපි ගමු. If you want to get a driving license, if you want to get a driving license, ඔබට රියදුරු බලපත්‍රයක් ලබා ගන්න අවශ්‍ය නම් you must be above 18 years. You must be above 18 years. ඔබ අවුරුදු 18ට වැඩි විය යුතුයි. ඒතර මෙතන වාක්‍ය දෙකක් සම්බන්ධ වෙලා තියෙන්නේ බලන්න. If you want ඔබට අවශ්‍ය නම් if you want ඔබට අවශ්‍ය නම් to get a driving license රියදුරු බලපත්‍රයක් ලබා ගන්නට you must be ඔබ විය යුතුමයි above 18 years. අවුරුදු 18ට වැඩි විය යුතුමයි ඔබ. එhmenan අපි ඒ වාක්‍ය වලට සවන් දෙමු දැන්. If you want to get a driving license, you must be above 18 years. දැන් බලන්න ඊළඟ එක. Athletes must be above 20 years. Athletes must be above 20 years. ක්‍රීඩකයින්ගේ වයස අවුරුදු 20ට වැඩි විය යුතුයි. Athletes must be above 20 years. ක්‍රීඩකයින්ගේ වයස අවුරුදු 20ට වැඩි විය යුතුයි. Athletes must be above 20 years. මේ තවත් වයස ගැන කියද්දී දෙන වාක්‍යයක් බලන්න.
all these students are above 15 years of age. All these students are above 15 years of age. එතකොට all these students කියන්නේ මේ සියලුම ශිෂ්‍යයින්. ආ කියන්නේ වෙනවා above වැඩි වෙනවා. above කියන්නේ වැඩි ඉහළ. 15 years of age වයස අවුරුදු 15ට වැඩි මේ සියලුම සිසුවන්. එතකොට අපි සිංහලට ඒක පරිවර්තනය කළොත් මේ සියලුම සිසුවන් වයසින් අවුරුදු 15ට වඩා වැඩිය. All these students are above 15 years of age කියලා කියන්නේ. All these students are above 15 years of age. අපි මේ above කියන වචනේ යොදාගෙන තවත් අවස්ථාවක් තමයි ප්‍රමාණයට වඩා අමාරුයි. එහෙම නැත්නම් ඒ ප්‍රමාණයට වඩා ඉහළයි කියලා කියන්නේ. යම් දෙයක් මොනවා හරි ප්‍රමාණයට වඩා ඉහළයි එහෙම නැත්නම් වැඩි එහෙම නැත්නම් අමාරුයි කියලා කියද්දිත් අපි යොදා ගන්නවා මේ above කියන වචනය. බලමු මේකට උදාහරණයක් අරන්. මේ බලන්න. This book is far above my knowledge. This book is far above my knowledge. මේ පොත මගේ දැනුමට වඩා ඉහළයි. ඒ කියන්නේ දැන් මට පොතක් හම්බුණා. මම මේ පොත කියවද්දී මට තේරුම් ගන්න අපහසුයි. ඒ පොත මට තේරුම් ගන්න අපහසු තත්ත්වයේ තියෙන ටික ඉහළයි. මගේ දැනුමට වඩා ඒ පොතේ තියෙන වාක්‍ය රට හරි වචන හරි ටික අමාරුයි මට තේරුම් ගන්න. අන්න එවැනි අවස්ථාවලදී අපි කියනවා this book is far above my knowledge. මේ පොත මගේ දැනුමට වඩා ගොඩාක් ඉහළයි කියලා අපි කියනවා. This book is far above my knowledge. This book is far above my knowledge. මේ බලන්න තවත් ඒ වගේ වාක්‍යයක්. My taste in literature is far above yours. My taste in literature is far above yours. සාහිත්‍යයට ඇති මගේ රසය ඔබේ රසයට වඩා ඉහළයි. සාහිත්‍යයට ඇති මගේ රසය ඔබේ රසයට වඩා ඉහළයි. එතකොට කියන්නේ කොහොමද ඉංග්‍රීසියෙන්? My taste කියන්නේ රසය. My taste in literature is far above yours. ඔබේ රසයට වඩා ගොඩක් ඉහළයි. Far above. My taste in literature is far above yours. එතකොට අපි තවත් එක උදාහරණයක් ගනිමු. මේ බලන්න. අපි මෙහෙම වාක්‍යයක් ගමු. We honor discipline above pleasure. We honor discipline above pleasure. අපි සතුටට වඩා විනයට ගරු කරමු. අපි සතුටට වඩා විනයට ගරු කරමු. We honor discipline above pleasure. අපි සතුටට වඩා විනයට ගරු කරමු. ඔන්න එතකොට අද දවසේදී අපි සාකච්ඡා කළේ above කියන නිපාත පදයේ දෙන අවස්ථා තුනක්. above කියන වචනේ අපි යොදා ගන්න නිපාත පදයක් විදිහට අවස්ථා තුනක් ගැන කතා කළේ. ඉතින් ඉංග්‍රීසි කතා කරද්දී ලියද්දී ඔබට මේ වචනයත් නිතර භාවිත කරන්න වෙන නිසා මේව හොඳින් මතකයේ තියාගන්න උත්සාහ කරන්න. හොඳයි. ඉතින් එහෙමනම් අද පාඩම මෙතනින් මම අවසන් කරනවා. අවසන් කරන්නට මත්තෙන් මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. ඔබ තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මේ පාඩම් පිළිබඳ ඔබේ අදහස්, උදහස්, යෝජනා, ඒ වගේම චෝදනා වුණත් තිබෙනවා නම් පල්ලෙහා කමෙන්ට් වල ඒක දාන්න. ඒක මට මගේ පාඩම් තවදුරටත් සාර්ථකව ඉදිරිපත් කරන්න රුකුලක් වෙයි. හොඳයි. එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා. ආයෙත් තවත් preparations පාඩමකින් ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙන්න. Goodbye and good luck.